අපේ රටේ මේ නැෂනල් ඩෙත් එක නැත්තම් අපේ රටේ ජාතික ණය වශයෙන් ගත්තම ඇමරිකානු ඩොලර් බිලියන 66.38ක ණයදාරිතාවක් තියෙන රටක් මේක. ஆனா ஒரு நாட்டின் எதிர்கால தலைமை இன்றைய இளைய சமுதாயம். ஸோ அந்த இளைய சமுதாயம் தாங்களுக்கு இருக்கக்கூடிய அந்த சுதந்திரத்தை எப்படி பயன்படுத்த போறாங்க? රැකියා ශේත්‍රයේ කාන්තාවන් සහ පුරුෂයන් අතර පරතරය වැඩි රටවල් අතරින් 20 වෙනි ස්ථානයේ බවට පත් වෙලා තිනවා. නිදහස විග්‍රහ කරන විදි මිනිස්සු හරිම වෙනස්. එක් පුද්ගලයෙකු නිදහස උපරිම වශයෙන් භුක්ති විඳිනවා නම් එයින් තව කෙනෙකුගේ නිදහස සීමා වෙනවා නම් තමන් ලබන නිදහසෙන් තියෙන තේරුම කුමක්ද? Sri Lanka is standing on a significant place where the country must design its path for her youth and children. Ayubowan, bringing you unorthodox ideas by assembling the youth of Sri Lanka with young minds and young hearts. This is Charana TV's Seetala Eetala, your prime-time television show of the youth. අදත් ඔබේ ආලින්දයට චාරණ TV ඔස්සේ අපි අරගෙන එන්නේ සීතල ඊතල වැඩසටහන. ශ්‍රී ලංකාවේ තරුණයින් ඔවුන්ගේ අදහස් වලින් ඔබේ හදවතට ආමන්ත්‍රණය කරන යුගයේ වැඩසටහන. And to talk about today's topic, we have assembled 6 magnificent youth. Let's have a look at who these people are. එක්දා සමසය 48 අවුරුද්ද ඉඳන් වසර 73ක් දක්වා අපි බොහොම උත්සවාකාරයෙන් මේ නිදහස සමරනවා. නමුත් මේ නිදහස හා තාරුණ්‍යයන් අතර තියෙන මොන වගේ සමදියාවක්ද කියන එක අපි කතා කරන්නට එච්චර නැඹුරුතාවයක් දක්වන්නේ නැහැ. අද අපි සීතල ඊතල වැඩසටහනෙන් කතා කරමු නිදහස සහ තාරුණ්‍ය පිළිබඳව. 1948, 4th of February, we gained independence. Or did we? See, the absence of war is not necessarily peace. Therefore, is independence necessarily, really independence to a nation? Something that these speakers who have assembled today will talk to you about. And what part does the youth play here? As you know always, Seetala Eetala brings to you 6 diligent speakers to talk to you about each topic. First up, we have our new speaker, Anjana Dilshan. මහපොළොවසේ පැරණි දිවයිනක මහවැලියසේ ලේනහර ධර්මයේ කාසිම් රාජසුන්දරම් මේ වරෙල්ලා අපි ඔක්කොම එකතු වෙලා මේ ලෝකය යහපත් තැනක් කරමු මීට වැඩිය. එදා මහගම සේකරයන් දුටු එළිය ඔහුගේ බෝඩිමේ කවි පන්තියෙන් අද මම ඔයගොල්ලන්ට ගෙනාවා. ආයුබෝවන් ශ්‍රී ලාංකිකයනි. 73 වෙනි නිදහසට පියනගන අපි 1948 දී 48 පෙබරවාරි 4 වෙනිදා අපිට නිදහස හම්බුණා. ඔව් ඒ ඇත්ත. ඒ වුණත් අපිට හම්බුනේ ඩොමිනියන් නිදහසක්. ඒ අනුව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතු වෙමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරයෙක් යටතට පත්ව ඒ රටේ දේශපාලනය සහ ආර්ථිකය ගෙන යාමයි. එදයින් පසුව අපිට හම්බුණු සියලු දේ අපිට හම්බුනේ 1972 දී ශ්‍රී ලංකාව සිලෝන් නමින් මිදිලා ශ්‍රී ලංකාව බවට පත් වී ජනරජයක් වූාට පසුවයි. අපි ඒ හැමදේම ඉතිහාසය අපි දන්නවා. සොලින්ගේ පටන්ගෙන පෘතුගීසි, ලන්දේසි, එතකොට ඉංග්‍රීසින් ගේ බැටකා සිංහලයා නැත්තම් සිංහලයා අද තමාම සිර කරගත් සිර කුටියක තනි වී හීන දකිමින් සිටිනවා. ඒක ඇත්තයි. අපි වර්තමානය ගත් විට ශ්‍රී ලංකාව
නතු වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක අපි ඒ දේ දකින්න අපිට මේ සමාජයේ දේ දකින්න පුළුවන්. මම කැමති නිදහස විග්‍රහ කරන විදිහ මිනිස්සු හරිම වෙනස්. ඒ දේ කියන්න කැමති. සිරකරුවා සිරකරු නිදහසයි. එතකොට කම්කරු නිදහසයි. මාධ්‍යවේදී නිදහසයි ඉල්ලද්දී ඒ ඒගොල්ලන්ට ඕන විදියට ඒගොල්ලන්ගේ නිදහස ඒගොල්ලෝ නතු කරගන්නවා. ඒක අපි හැමෝම දන්න ඇත්තයි. එහෙනම් නිදහස ඇත්තටම මේ ලෝකේ ඇත්තටම නිදහසේ ආදරය ලබන්න ඕනේ සිරකරුවයි. සිරකරුවා තමයි බිත්ති හතරකට හිර වෙලා ඉන්නේ. එතකොට අපිත් සිරකාරයෝ වගේ එක කොටුවකට එක මාවතකට එක මේ වගේ කොටුවකට හිර වෙලා අපි අපේ ආකල්ප අපේ සංස්කෘතිය අපේ ආචාර ධර්ම හිර කරගනිමින් ජීවත් වෙනවා. වර්තමානයේ ගත් විට ජාතිකත්වයක් නැති යෞවනයක් පරපුරක් බිහි වෙන්නේ. හොඳම උදාහරණය මම මෑතකදී බත්තරමුල බස් හෝල්ට් එක ගාවිද්දී අටාමාට් ජාතිය ගියේ යද්දී මට මේ පුරුද්දට සීරුන් හිට ගැනුණා. හැබැයි තාරුණ්‍යයේ ඉන්න පිරිසක් එක්තරා ඒගොල්ලන්ගේ ෆෝන් එක අතට අරගෙන ඒගොල්ලෝ ජාතිය ගියත් ඇහෙන්නේ නැති ගානට තමන්ගේ වැඩේ කරගෙන යනවා. ඒ මොකද්ද? ජාතිකත්වයක් නැතිකමයි. හැම දෙයක්ම එදා මේ දේට ඇත්තටම බලපාන්නේ මම දකින ආකාරයට අධ්‍යාපනයයි විනයයි. ඉස්කෝලේදී හරි අධ්‍යාපනයක් ලැබුණා නම් අපිට අපේ ජාතික හැඟීම නතු කරගන්න අපිට හැකි වෙනවා. මේ අපේ ශක්තියයි මේ අපේ ජීවයයි. වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ. අයබෝවන්. Thank you very much, Anjana, for showing us the true patriotism, for embodying the true patriotism that every Sri Lankan youth should have. I believe a genuine example. He mentioned to us a small incident that happened close by in Battaramula, where few people were not standing properly to the national anthem. And that itself shows us how the youth does not really value this independence. The independence that was fought for with extremely hard work by our ancestors. How is this really valued? But this young gentleman here stood to the anthem when he was with his mother at this bus halt. Thank you, Anjana, for that very inspiring story, a beautiful story, which also you mentioned that we seek freedom because we have imprisoned ourselves in a way. And you mentioned that it's the prisoners who always seek freedom, but not the free bird. And a very deep concept, something we can definitely go into further discussion when we talk in the discussion round. Hiranne? අංජන කතා කරන නිදහසේ ඇති වටිනාකම සහජීවනය නිදහස කියන සංකල්පය ශ්‍රී ලාංකික කියන ඒ ආකල්පය ලබා දෙන්නට ඕනේ පාසල් පද්ධතිය තුළින් පුංචිම අවදියේ ඉඳන් දරුවෙකුට තමන් ශ්‍රී ලාංකිකයි තමන්ට අපේ රටට ලැබිච්ච නිදහස පිළිබඳව අභිමානය ගෞරවය ලබා දෙන්නට ඕනේ කුඩා අවදියේ පටන්මයි. මෙන්න මේ ආකල්පය අපි අරන් යන්න ඕනේ සමාජයටත්. අංජන බොහොම අපූර්වට ඒක අපිට ඉදිරිපත් කරා. So this floor is now welcome for you, Tharangi Muthukumarana. The National Independence Day is celebrated throughout the country every year. Let us question how much of a contribution the youth of this country have made towards independence and post-independence. Sri Lanka has been through many struggles in gaining independence, which is something that we must always reflect and value. But we also need to, as the youth, to look back to see where it is that we went wrong and where it is that we went right towards the development process of our country. On the one hand, Sri Lanka managed to have a high social indicators, but there were also many major youth struggles, civil unrest, and an ethnic conflict that lasted nearly 3 decades, which killed over 200,000 youth. Behind these struggles, the main reason was that the need to have an income, an employment, and the need to live. The youth are inherently zest for grand ventures and are often keen participants in these conflicts. But if they also use the power for good, we can do so much better.
Although Sri Lanka celebrates a completion of 73 years of independence, it is evident that the country continues to attract ethnic politics, which in turn results in sporadic violence within all communities. Despite experiencing an uninterrupted democracy process, there is so many people who would like and want an authoritarian leadership. The current behaviors as well as the policies of many of the political parties do not suit towards the development of our country post-independence. Denial of the right of freedom of expression has been the core of the political and social tragedy that has been Sri Lanka. Media freedom, the public's right to know, and the individual's fundamental right to freely hold and express opinions is completely lacking in our country. The consequences which will be seen for many years to come. Governments of Sri Lanka have used a wide range of methods, both formal and informal, to impose censorship and to restrict freedom and independence. The right to peaceful protest has been reportedly violated with violence and intimidation. The right to information has been restricted, and those that have suffered so much loss, may it be the Sinhalese or the Tamil, are still facing many losses with not being able to find that adequate information. Nevertheless, despite the obstacles, there are small and very important civil society organizations and the youth that are working towards making freedom a reality in our country. Today in 2020, as a young generation, we have a key role to play in contributing towards national building, independence, peace, development process, social economic well-being. Sri Lanka is standing on a significant place where the country must design its path for her youth and children. And we need to make our youth vote count to appoint only those who are most necessary to these positions. Ask yourself, what would democracy look like when Sri Lanka has 100 years of independence and when the millennials are in charge of governance and politics? Thank you. Thank you very much Tarangi. අපි ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය සහ නිදහස ගැන කතා කරද්දී තරංගි අපේ අවධානය අරගෙන යනවා දශක කිහිපයකට පෙර මේ තරුණයින් අතර ඇතිවෙච්ච අරගලයන් පිළිබඳව. අපිට ජීවිත කීයක් නැති වුණාද ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් තරුණයින් විශාල ගණනාවක් ශ්‍රී ලංකාවට නැති වෙනවා. එතනින් එහාට ගිහලා අපිට තාමත් කතා කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස මේ දේවල් වලට තාමත් වාරණයන් තියෙනවා ශ්‍රී ලංකාව ඇතුළත. මානව හිමිකම් ස්ථාපිත කරන සංගම්, තරුණ සංගම් මේ වෙනුවෙන් මේ නිදහස වෙනුවෙන් සටන් කරද්දී අරගල කරද්දී ඔබට පොඩි යෝජනාවක් කරනවා. අපි 100 වෙනි නිදහස් සැමරුම සංවත්සරයේ සමරන මොහොතට එළඹෙන වසරේදී මොහොතකට ඔබේ මනසින් දකින්න ශ්‍රී ලංකාවේ නිදහස අපි මොන විදිහට භුක්ති විඳින්න තියෙයිද කියලා. ඒ තුළ ඔබට තේරුම් ගන්නට පුළුවන් වෙයි. අපි තරුණයින් විදිහට නිදහස හරියාකාරවත් විඳිනවද කියලා. සන්ඩ්‍රා. Yes, Sirane. What would Sri Lanka look like when the millennials who are there right now take lead and govern? What would 100 years of independence in Sri Lanka look like? We have to wait to figure out, but we don't have to wait to create that future. Thank you very much, Sarangi, for mentioning these very valuable points. Among the negative things that have been going on these past few years as well, the civil unrest that happened due to certain censorships, or even due to the restriction of the right to protest, and even sometimes the freedom of speech that certain government regimes do take. Some things that definitely we need to improve on with regards to independence, but overall we are moving forward at a healthy pace, but we have a lot more to correct as we go on. Thank you, Tarangi, for pointing this very notable point to us. That being said, it's now time for our next speaker, Diniti Gunatilaka. නිදහස සහ තාරුණ්‍ය. ඇත්තටම තරුණියක් විදිහට මම මගේ ජීවිතේ වැඩියෙන් ඉල්ලන දෙයක් තමයි නිදහස. මොකද මේ කතාවන් කිහිපයත් එක්ක අපිට තේරුණා අද වෙද්දි ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව යම්කිසි කොටුවීමකට මුහුණ දීලා තියෙනවා. මං හිතන්නේ ඒක අපිට දැනෙන්නේ අපි විශ්ව ගම්මාන සංකල්පය ගෝලීයකරණයත් එක්ක ලෝකයේ අනිකුත් තරුණයන් හා අපිව සංසන්දනය කරන හින්දාත් දන්නේ නැහැ. මම දකින විදිහට ශ්‍රී ලංකාවේ තරුණයන් විදිහට අපි ආර්ථිකමය වශයෙන්, සමාජීය වශයෙන් සහ සංස්කෘතිමය වශයෙන් එක් එක් අංශවලින් නිදහස ලබාගෙන තියෙන ඉතාම අවම මට්ටමේ. මං හිතන්නේ මගේ
මගේ අදහස් එක්ක මම කතා කරද්දී ආර්ථිකමය නිදහස ලංකාවේ තරුණයන් ලබාගෙන තියෙන. අද වෙද්දී ලංකාවේ තරුණයන් රැකියාවක් සඳහා යොමු වෙන තමන්ගේ අධ්‍යාපනය ඉවර කරන්නෙම අවුරුදු 24ක් 25ක් වෙද්දී. හැබැයි වෙනත් රටවල් ඒ කඩේම ඊට වඩා වසර 2ක් 3ක් සමහර අවස්ථාවලදී වසර 4කට විතර කලින් අවුරුදු 20 18 22 වෙද්දී තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු නිම කරලා ආර්ථිකමය වශයෙන් නිදහස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි ලංකාවේ තරුණයන්ට ආර්ථික නිදහස් මට්ටමින් ඒ ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඒ වගේම අද වෙද්දී 121ක් රැකියාව විරහිත තරුණයන් ශ්‍රී ලංකාවේ තුල ඉන්නවා. ඊට අමතරව අධ්‍යාපනය අතින් කතා කරද්දී 2 ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් අද වෙද්දී උසස් පෙළ විභාගයට මුහුණ දුන්නට අධ්‍යාපනය සාර්ථක කරගන්න විශ්වවිද්‍යාලයට යොමු වෙන හැකියාව හම්බෙන්නේ 30000කට වගේ ඉතා සුළු ප්‍රමාණයකට. මේ වගේ ප්‍රශ්න ඇතුලේ ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙන තැනට ආර්ථිකමය නිදහස ලබා ගන්නවා කියන තැන අද වෙද්දී තරුණයන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වාතාවරණය ඇතුලේ කාන්තාවක් වෙන මට ශ්‍රී ලංකාවේ තුල නිදහස කියන දේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද අද වෙද්දී ශ්‍රී ලංකාව ජිනීවා වාර්තාවන් වලට අනුව රැකියා ශාස්ත්‍රයේ කාන්තාවන් සහ පුරුෂයන් අතර පරතරය වැඩි රටවල් අතරින් 20 වෙනි ස්ථානයේ බවට පත් වෙලා තිනවා රැකියා ශාස්ත්‍රයේ. ඒ විතරක් නෙමේ සමාජීය හා සංස්කෘතික මට්ටම් වලට යද්දී කාන්තාවක් විදිහට සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ තුලේ තරුණයන්ට හම්බෙන අවස්ථා තරුණියන්ට හම්බෙන්නේ නැහැ. ස්ත්‍රියක් විදිහට මට කැමති විදිහට ඇඳින්න එතනින් එහාට ගිහිල්ලා මට මගේ යාළුවෝ හම්බෙන්න රෑ 7ට පස්සේ රෑ 6ට පස්සේ ගෙදරින් එළිය ඉන්න මේ වගේ ප්‍රශ්න මං හිතන්නේ මට විතරක් නෙමේ ශ්‍රී ලංකාවේ බහුතරයක් තරුණ ප්‍රජාවට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්න සමාජීය හා සංස්කෘතිමය වශයෙන්. ඒ වගේම පෞල් පසුබිමෙන් Tamanට කරන බලපෑම වෙන රටවල් එක්ක සංසන්දනය කරද්දී අද වෙද්දී ඇත්තටම ශ්‍රී ලංකාවේ තරුණයෙක්ට Taman කැමති විෂය හදාරීමේ හැකියාව ඒ නිදහස බව නැති වෙලා තියෙනවා. සමාජයේ විසින් මේ රැකියාව වඩා සුදුසුයි ඔබ මේ රැකියාව කරන ඔබ වඩා පිළිගන්නා පුද්ගලයෙක් වෙනවා. ඒ වගේ පෞල් සංස්ථාව තුළින්ම අපිව තමන් කැමති විශේෂ ශාස්ත්‍රයකට පවා යොමු කරලා තිනවා. අපි කැමති දේවල් ඉගෙන ගන්න හැකියාව පවා අද වෙද්දි මේ නිදහස කියන සංකල්පය තුළ අපිට නැති වෙලා තියෙනවා. ඇත්තටම මේ නිර්මාණය වෙලා තියෙන වාතාවරණය තරුණයන් තමන්ගේ අධ්‍යාපනය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඒ වගේ දේවල් සමාජීය හා සංස්කෘතික මට්ටම් වලට යොමු වෙන්නේ නැතුව ඉල්ලන්න ඕන වාතාවරණයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම රජයක් සහ අනෙකුත් ආයතන විදිහටත් මේ ශ්‍රී ලාංකික තරුණයන්ට තමන්ට අවශ්‍ය කරන ආර්ථික සමාජීය සංස්කෘතිමය නිදහස ලබා ගන්න උදව් කරොත් අපිට නිදහසින් පිරි තාරුණ්‍යයක් ගොඩනගන්නට හැකි වේවි. ස්තුතියි. Economic, social, cultural, and even educational independence. A few areas that we never thought that we have to explore when we are talking about independence. Thank you very much, Diniti, for displaying to us the broad depth of the paradigm, for extending the paradigm of this topic of independence for us. Because independence, like she mentioned to us, affects us in every single simple way. But are we really focusing on this? She mentioned about the restrictions women have due to the lack of cultural independence, due to the lack of social independence, and even economic-wise, how certain people are limited to do almost everything because mostly without money, you really cannot. It's very hard to go forward with anything right now. So the economic independence in this country, that when initially I mentioned to this topic, when I said independence, do we really have it? This was the question we were talking about. Thank you, Diniti, for bringing out these points, for highlighting the most important core of this topic. Hiranne? ශ්‍රී ලංකාවේ තරුණයින්ට අත්‍යවශ්‍යම වෙන්නේ නිදහස. දිනිති කියන විදිහට. ආර්ථිකමය සංස්කෘතිකමය සහ සමාජීය නිදහසක් ශ්‍රී ලංකාවේ තරුණයින්ට ලැබෙන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ තරුණයින් හා තරුණයින් අතර එහෙම නැත්නම් පුරුෂ පාර්ශවය සහ කාන්තා පාර්ශවය අතර සංසන්දනය කරලා බලද්දී මේ නිදහස භුක්ති විඳින්නට තියෙන සීමාවන් වලට වාරණයන් පැනවිලා තියෙනවා කාන්තා පාර්ශවයේ අරගෙන බලහම. මේකට හේතුව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ පෞල් පසුබිම නිර්මාණය වෙලා තියෙන ආකාරය කියන කරුණ පිළිබඳව තමයි දිනිති කතා කරන්නේ. අපි කතා කරමු මේ පුළුල් මාතෘකාව නිදහස සහ තාරුණ්‍ය මොන විදිහටද ඒකාබද්ධ වෙන්නේ කියලා මේ කෙටි විරාමයෙන් අනතුරුව.
Independence and youth. This was what we were talking right before the commercial break. And welcome back to Seethala Eethala. Next, we have for you the three speakers left over who will talk to you. First up from those three, Janithu Liyanage. ෆ්‍රීඩම් නැත්තං නිදහස. අපි දන්නවා අපිට 1948 දී ලංකාවේ අධිරාජ්‍යවාදයෙන් ලංකාව පූර්ණ නිදහස ලබා ගන්නවා. හරි. ඒ නිදහස ගත කරලා දැන් අපි දීර්ඝ කාලයක් වෙනවානේ. හැබැයි නූතන ලෝකයේදී ඒ අධිරාජ්‍යවාදයට එහා ගියපු නූතන අධිරාජ්‍යවාදය කියලා අලුත් සංකල්පයක් ලෝකයේ බිහි වෙලා තියෙනවා. මෙතකොට මේ නූතන අධිරාජ්‍යවාදය කියන නැත්තම් මේ නියෝ කොලෝනියලිසම් කියන සංකල්පෙත් එක්ක අද හරි අපූර්වට ලෝකයේ සිටින දැවැන්ත ගෝලීය බලවතුන් රටවල තියෙන ස්වෛරීත්වය සහ නිදහස සහ ඒ රටේ තියෙන තාරුණ්‍යයේ අනාගතයට හරි අපූර්ව මායිම් ඒ වගේම අභියෝග නිර්මාණය කරමින් තියෙනවා. විශේෂයෙන්ම සීතල ඊතල හරහා අද මම කතා කරන්න ආවේ අපේ ලක්මෑනියන් ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී රටක්. අපි කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. මේ නිදහස් ජනරජය ළඟදීම යම්කිසි රටක කොලනියක් බවට පත්වේවිද? ඔව්. ඒ සම්බන්ධව පෙරනිමිති දැනටමත් වර්තමානයේ පළ වෙලා තියෙන්නේ. මූලික වශයෙන්ම ගත්තම අපේ රටේ මේ නැෂනල් ඩෙත් එක නැත්තම් අපේ රටේ ජාතික ණය වශයෙන් ගත්තම ඇමරිකානු ඩොලර් බිලියන 66.38ක ණයධාරිතාවක් තියෙන රටක් මේක. ඒ ණය ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක්ම අපේ ලංකාව ණය වෙලා තියෙන්නේ ආසියාවේ සිටින ලෝක බලවතාවන චීනයට. මම චීනයට අකමැති පුද්ගලයෙක් නෙමෙයි. මම චීනයට ගොඩක් ආදරය කරනවා. හැබැයි චීනයේ විසින් නූතනයේදී අපි දකිනවා ලෝකයේ පුරාම හරි අපූර්වට මේ සේද මාවත නැත්තම් මේ සිල්ක් රෝඩ් එක ගොඩනගමින් තිබෙනවා. මේ සේද මාවත යා කරන ප්‍රධාන මර්මස්ථානයක් බවට ඉන්දියානු සාගරේ මේ ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. දැන් වඩාත්ම භයානකම සහ වඩාත්ම අවදානම් සහගත තත්ත්වය වෙලා තියෙන්නේ ලංකාවට චීනයේ විසින් ණය මුදල් ලබා දෙනවා. මේ ගන්නා ණය මුදල් නැවත පියවා ගැනීමේ ආර්ථිකමය හැකියාවක් මේ රටට තියෙනවද? සහ මේ පියවා ගන්න බැරි ණය කන්දරාවත් එක්ක අනාගතයේදී ඒ ආර්ථික අභියෝග වලට මුහුණ දෙන්නේ හෙට මෙරට බාර ගන්න ඉන්න ඔබ. එතකොට ඒ වගේ අවස්ථාවක් තුල තාරුණ්‍ය නියෝජනය කරන පුද්ගලයෙක් විදිහට මට සාධාරණ බියක් මතුවෙනවා. මූලික වශයෙන්ම අපි දත්ත වාර්තා වලට ගියොත් මේ අවුරුද්දේ පමණක්ම අපේ රට 3 වතාවක්ම චීනෙන් ණය ලබා ගත්තා. අපේ රටේ මුලින්ම කොරෝනා වසංගතය ආපු කාලෙදී චීනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දුන්නා. ඊට පස්සේ මේවල ශ්‍රී ලංකාවේ කැබිනේට්ටුව විසින් අපේ රටේ මාර්ග පද්ධතීන් වල කිලෝමීටර් 150ක් සංවර්ධනය කිරීම දෙසා ඇමරිකානු ඩොලර් මිලියන 80ක ණය මුදලක් ලබා දෙනවා. ඊට පස්සේ මේ තුන්වෙනි අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක ණය මුදලක් ලබා දෙනවා චීනය විසින්. ඇමරිකානු ඩොලර් මිලියන 500ක් දැන් දීලා ඉවරයි. තවත් ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ලබා ගන්න සූදානම්ෙන් ඉන්නවා. දැන් මේ තරම් මුදල් ප්‍රමාණයක් ලබා ගත්තට පස්සේ ඇත්තටම මේ ණය කන්දරාව ගෙවන්න අපේ රටට හැකියාවක් තියෙනවද? සාධාරණ ප්‍රශ්නයක් මම අහනවා. කොහෙත්ම නැහැ. විශේෂයෙන්ම චීනය විසින් අපි දකිනවා ආසන්න කාලයේදී පැපුවා නිව්ගිනියාවටත් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ණයක් ලබා දීලා තිබුණා. මේ වගේ මුදල් කන්දරාවන් නැවත අපිට පියවා ගන්න බෑ. ඉතින් අපි තේරුම් ගත යුතුයි විශේෂයෙන්ම මේ රටේ වගකිය යුතු පාලන බලධාරීන් තේරුම් ගත යුතුයි. සංවර්ධනය කියලා කියන්නේ රටක අත්‍යවශ්‍ය වූ කාරණාවක්. හැබැයි ඒ සංවර්ධනයේ අවසානයේදී අතිවිශාල අවදානමක් මේ රටේ අනාගතයේ බාර ගන්න තරුණ පරම්පරාවට ඉතුරුනොත් ඒ සංවර්ධනය කවදාවත් යාවත් කාලීන වෙන්නේ නැහැ. ස්තුතියි. Thank you very much Janithu. මං හිතන්නේ අපි නිදහස ගැන අර්ථකථනය කරද්දී සෙන්ට්‍රල් අපි දැක්ක නැති පැතිකඩක් මේ මාතෘකාවේ තරුණයින් විසින් කතාබහට ලක් කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැරි බොහොම පුළුල් පැතිකඩක් ඔස්සේ ජනිතු අපිව අරගෙන යනවා. අපි චීනයේ වහලෙක් වෙන්නටද අවශ්‍ය වෙන්නේ? එහෙම නැත්නම් චීන අධිරාජ්‍ය අපිව ඔහුගේ පාලන බලයට නතු කරගනීද මේ තාක් විශාල ණය අපිට ලබා දීලා කියන ප්‍රශ්නේ අපිට ජනිතු අරගෙන එනවා. මං හිතන්නේ බලධාරීන් ඔබට වගේම රට නියෝජනය කරන රටේ ජීවත් වෙන තරුණ ප්‍රජාව වැඩිමහල් අපි හැමදෙනාටම ප්‍රශ්නයක් ඉතුරු කරා. අපිට නැවත වරක් හිතන්නට වෙනවා. අපි ඩොලර් බිලියන මිලියන ගණන් වලින් අපිට ලබා දෙන ණය ගැන අපි හරිම ආඩම්බරෙන් හරිම ආසාවෙන් කතා කරාට අවසාන ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද කියන එක අපිට ගැටලුවක් වෙලා තියෙනවා. සෙන්ට්‍රල්. Definitely. Hirana, he mentions about the very strong trending fact about neo-colonization, something that Sri Lanka and many other countries are facing right now. But he mentioned
through very deeply how the Silk Route is built, how Sri Lanka is slowly being capitalized into becoming a nation that is slowly bound to a certain other nation. But I have a question to Janitu, perhaps he can entertain. The governments that have come have always claimed to tell that even though they are taking in these steps, they have taken a very strong foreign policy stance. Even I myself have spoken to a minister or two who have mentioned this. They always state that the Sri Lankan foreign policy is not harmed even when dealing with such a country, therefore avoiding neo-colonization. What do you have to say about that, Janitu? Maybe we can listen to you during the next discussion round as well. Thank you very much once again for adding immense value, Janitu. We felt the spirit of patriotism when you spoke. That being said, let's go to our next speaker, Sithiji Kavishma. You are free to do whatever you want, but you should always take the responsibility for what the consequences of your actions. ඔබට අවශ්‍ය දේ කරන්නට ඔබට නිදහස තිබෙනවා. ඒ වගේම ඒ කරන දෙයින් අනාගතයට සිදුවන බලපෑම වගකීම ඔබ සතුයි. මේක තමයි මගේ ප්‍රධාන පණිවිඩය. තාරුණ්‍ය සහ නිදහස ගැන කතා කරද්දී විවිධ පැතිකඩයන් තිබෙනවා. Education and employment, identity, religion, ඒ වගේම democracy, family මේ දේවල් ගැන කතා කරද්දී අපිට සරලව නිදහස කියන එක අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ තමන් කැමති දේ හිතන්නට, තමන් කැමති දේ කරන්නට, ඒ වගේම තමන් කැමති දේ ප්‍රකාශ කරන්නට පුළුවන් නම් ඒක තමයි මම දකින විදිහට තරුණයෙක් වශයෙන් තිබෙන්නට පුළුවන් නිදහස. මම අද මෙතන කරන්නේ මට පුළුවන් දේ. මම ආස දේ මම කතා කරනවා. ඉතින් මට තියෙන නිදහස තමයි ඒක. මම පොඩි රිසර්ච් එකක් කරා මගේ සමවයස් කණ්ඩායම් අතර නිදහස තිබෙනවද නැද්ද කියලා. එතකොට මට ලැබුණ පිළිතුර තමයි පුදුමයක් 50% කියනවා නිදහස තිබෙනවා 50% කියනවා නිදහස නැහැ කියලා. නිදහස නැති පිරිසකින් මං ඇහුවා ඇයි නිදහස නැහැ කියන්නේ. ප්‍රධානම දේ තමයි absence of freedom of choice. තෝරා ගැනීමේ නිදහස නැතිකම. මොකද හේතුව සංස්කෘතිය. සංස්කෘතියෙන් පනලා තියෙන මායිම්. අපි හිතමු අපිට අවශ්‍ය දේ තෝරා ගැනීමට අපිට නිදහස තියෙනවා. සම්පූර්ණ නිදහස තියෙනවා. අපි සතුටුයි. අපි ජීවිතය විඳිනවා. ඒ වගේම අපිට අවශ්‍ය විදිහට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඕන තැනකට යන්න පුළුවන්. නමුත් ඔබ හිතුවද ඒ සම්පූර්ණ නිදහස තරුණියට ලබා දීම තුලින් මොකද වෙන්නේ? violence. ගැටුම්. පොඩි මතයකින් ගැටුම් ඇති වෙන්නට බැරිද? මොකද ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට අවශ්‍ය දේ ප්‍රකාශ කරන්න එයින් තව කෙනෙකුට හානියක් සිදු වෙනවා නම් එතන මොකද වෙන්නේ? ගැටුමක්. එක් පුද්ගලයෙකු නිදහස උපරිම වශයෙන් භුක්ති විඳිනවා නම් එයින් තව කෙනෙකුගේ නිදහස සීමා වෙනවා නම් Taman ලබන නිදහසෙන් තියෙන තේරුම කුමක්ද? අන්න ඒකයි මම කිව්වේ නිදහස කියලා කියන්නේ අපිට අවශ්‍ය දේ ප්‍රකාශ කරන එක, අපිට අවශ්‍ය දේ කරන එක. නමුත් කිසිම කෙනෙකුට හිංසාවක්, පීඩාවක් නොවන ආකාරයකට. නිදහස ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබේ හිතන විදිහයි වෙනස් විය යුත්තේ. ඒ හිතන රටාවයි වෙනස් විය යුත්තේ. තරුණයෙක් විදිහට හොයන නිදහස ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ තව කෙනෙකු කරන දේ ගැන හොඳ අවධාරණයෙන් බලන්න. මොකද ඔබ ඒ කෙනාගේ ඒ හිතන දේ, ඒ කරන දේට බලපෑම් කරනවා නම් ඔබ ඒ කරන්නේ ඒ කෙනාගේ නිදහස සීමා කරන එක. එයින් ඒ අපි ලබන නිදහසත් සීමා වෙනවා. ස්තුතියි. Thank you very much, Sithiji. Sithiji, නිදහස අර්ථකථනය කරන්න ඇගේ මතය මත. ඇය හිතන විදිහට ඇයට හිතන්නට නිදහස තියෙන්නට ඕනේ, කතා කරන්නට නිදහස තියෙන්න ඕනේ, තමන් කැමති දේ කරන්නට නිදහස ඕනේ. ඒ සිතිජි නිදහස හොයන විදිය. මම හිතන්නේ සමාජයේ තාරුණ්‍යයින්ට සිතිජි මේ නිදහස සොයන ආකාරය තමා උපමා කරගෙන අර්ථකථනය කරන්නට උත්සාහ ගත්තා. එවිට අය කියන්නේ අසීමාන්තික නිදහසකට ගමන් කිරීම තුළ එහෙමත් නැත්නම් තමන්ගේ නිදහස තමන් භුක්ති විඳින අවස්ථාවක තව කෙනෙකුගේ නිදහස ඒ තුලින් නැති වෙනවා නම් ඒකට බාධාවක් පැමිණෙනවා නම් එතන තමන් ලබන නිදහසෙන් නිසි ඵල ප්‍රයෝජන ලබා ගන්නට බැරි වෙයි. අවසානයේදී සිතජි කියන්නට උත්සාහ කරන්නේ අපි නිදහස කියන දේ උපරිමයෙන් භුක්ති විඳින්නට නම් අපි හිතන විදිහ අපේ ආකල්පමීය වෙනසකුයි රටට අවශ්‍ය වෙන්නේ. සෙන්ඩ්‍රෝ.
You are free to do whatever you want, but you are responsible for the consequences of them. Thank you very much, Siddhiji, for quoting that from her. I'd like to mention that she mentioned some very extremely important points, especially when it comes to the range or the dynamic of how freedom is entangled, and especially in the compass of the current society. Too much freedom and how that is causes riot, and also the lack of freedom, how that also causes certain riots. So where do we find the balance? And I have a question also, Siddhiji. At a point you mentioned you are free to do whatever you want, but also extreme freedom does create conflict. I do understand the paradigm, but if you could maybe later on explain to us what you meant through this. Were you trying to show us the compass, or were you trying to tell us something else? Would definitely appreciate an answer to that later on. And she very strongly showed us the balance of how extreme freedom and how the lack of certain freedom also encompasses this. That being said, let's have our next speaker, Shimar Ahmed. ஒரு நாட்டின் எதிர்காலத்துக்கும் இளைய சமுதாயத்தின் சுதந்திரத்துக்கும் என்ன தொடர்புன்னு நீங்கள் யோசிக்கலாம். ஆனால் ஒரு நாட்டின் எதிர்கால தலைமை இன்றைய இளைய சமுதாயம். ஸோ அந்த இளைய சமுதாயம் தாங்களுக்கு இருக்கக்கூடிய அந்த சுதந்திரத்தை எப்படி பயன்படுத்த போகிறாங்க, எதுக்காக பயன்படுத்த போகிறாங்க என்ற விஷயம் நேராகவோ இல்லையோ, நல்லதுக்கோ கெட்டதுக்கோ கடைசியாக அந்த நாட்டை பாதிக்கும் என்று சந்தேகமே இல்லை. Ladies and gentlemen, I gave you a few words in Tamil for the first time ever in Seethala Eethala. And I'll get back to what that means towards the end of the speech. Let's move on to the true essence of what independence in Sri Lanka actually means. Sri Lankan independence and the youth of today's context are two contexts or two subjects that have never coincided with one another because it has died down over time. Ever since our forefathers won over and gained freedom for Sri Lanka, after years and years and ages passed on, the youth of today's context does not really value what real independence is. Let's move on to why this should concern us. Let me tell you one small solution, one small answer to that. Well, why it should concern us is because we wouldn't have been able to understand or live through the situations that we are living through right now. Why is because we would have had to suffer quite a lot. I'll tell you a little bit about that towards the end. Let's move on towards a few ways on how Sri Lanka as overall has benefited from gaining independence. The plantation agriculture has benefited with new sources of income towards the country. The government system was made better and structured according to a culture of our own. The educational system was modernized. Moving forward, transportation and technological advancements were also brought forward to Sri Lanka for the first time ever. Well, the youth obviously reaps the advantages of the independence that Sri Lanka has, right? But what are these so-called advantages? Well, for one, we are never enslaved and we are never told to carry out the duties of our rulers, right? That's one thing. We were never born with the ability to close ourselves. We always had the freedom of choice, freedom of will, and the power of our own to do whatever we want. But what happens now is that everyone in Sri Lanka forgets to pay the nation back in return. Why this happens is because of the lack of opportunities that we see as the youth, right? We don't see opportunities to grow a career here in Sri Lanka. So what do? We go abroad. What happens when we go abroad? We earn there and then we give for our family. Well, honestly, if you ask me, I'd rather be a citizen of an independent country than be an emperor of an enslaved one. And I honestly think all of you will feel the same. Let's get back to what I told all of you in Tamil. Well, you may ask yourself if there's actually a link in between the youth of today's context and independence. Well, I am here to tell you that there's an affirmative confirmation that there is a link. Because today's youth will become tomorrow's leaders. And as independence is a double-edged sword
All right? The actions of today's youth will, the actions that the youth of today's context carries out will obviously affect Sri Lanka's future, and it will be your future that is affected either in a good way or the bad way. With that, ladies and gentlemen, think smart, act wise, and thank you so much. Everyone forgets to pay back to their motherland. An important message that Shimar brought up and must have hit you too at staying at home today. How much have you done for your mother nation? How much have you done for where you truly belong? For your school, it starts from small places like your school and all, and then to your motherland. How much have you truly done? And I'm pretty sure the service that these speakers on Seethala Itala commit themselves to every single Wednesday night for you is enough of a service to bring you the dialogue that we need. Thank you, Shimar, for mentioning this to us as well. And you also mentioned a lot of other issues, and among them I'll mention only a few. How the youth uses independence, how the youth should use independence, whether it's a good way or a bad way, and whichever way we choose to use it, it will come to a negative or a positive consequence for the future generations. And for the first time ever, we should know this, a Tamil speaker did speak on this show as well. Hirane? අපිට මේ ලැබිච්ච නිදහසත් එක්ක වතුවගාව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය මහාමාර්ග තාක්ෂණය මේ කියන හැමදේම ශ්‍රී ලංකාව ඇතුළට අලුත් මුහුණුවරකින් අලුත් හැඩයකින් එනවා ලංකාව ඇතුළට. ඒත් එක්කම මේ හැමදේම භුක්ති විඳින රටේ තාරුණ්‍ය ලංකාවේ අධ්‍යාපනය ලබාගෙන පිට රටට යනවා. බුද්ධි ගලණය කියන වචනය මෙතනට මම යොදන්න කැමතියි. මොකද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය අපි බොහොම ඉස්තරම් බොහොම උසස් කියලා සැලකෙන ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබාගෙන අපි පිට රටකට සේවය කරනවා ඒ රටට ධනය විනිමය ලබා දෙන විදිහට. ඉතින් මේක ප්‍රශ්නයක් බවට ශිමර් දකිනවා අපි ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ භුක්ති විඳලා මේ විදිහට රට අතහැරලා රටට යුතුකම් ඉටු කරන්නේ නැතුව පිට රටකට යන ඒක විතරක් නෙවෙයි ඔබ තීරණය ඔබ අතේ අද තාරුණ්‍යයක් වෙලා ඉන්න ඔබ හෙට අනාගතේ නායකයෙක් වෙන්නට පුළුවන්. එවිට ඔබ ගන්න තීරණ අනිවාර්යෙන් රටක සුබ සිද්ධිය වෙනුවෙන් බලපානවා ඇති. අපි කතා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව රැඳී සිටින චරණ ටීවී සීතල ඊතල වැඩසටහන සමගින්. Independence and youth. Welcome back to Seethala Itala's show that we were talking about independence and youth, and we had gone through all the speakers' standpoints on this topic. And now let's move on to the very awaited round, the discussion round. So now you would have noticed at home there was a person spoken in Tamil for the first time. Palaveni Vatawara Seethala Itala ada me program එකේ අපිට දෙමළෙන් කෙනෙක් කතා කරා. ඔය අද තිරේ පිටිපස්සේ ඉන්න කී දෙනෙක්ට මේක තේරුණාද? ඒත් එක්කම අංජනවා මට අපි ස්ටුඩියෝ එක ඇතුළට එන්න කලින් පොඩි දෙයක් කිව්වා. දෙමළෙන් අපි හසුරවන්න අපි මේ ඉන්ඩිපෙන්ඩන්ස් කියන දේ දෙමළත් එක්ක කොහොමද එකතු වෙන්නේ? පොඩ්ඩක් ඒ දේ අපිට කියන්න. මේක පටන් ගමු අපි සංහිඳියා. ඔය සංහිඳියා කියන වචනේ අර එකමුතුකම කියන වචනට බර කරලානේ හදලා තියෙන්නේ. පොඩි ළමයෙක් සංහිඳියාව කියලා අපි සංහිඳියාව කියන්නේ මොකක්ද? ඔය ජාතික ගීය අපේ භාෂා දෙකකින් ගායනා කරන්න ගත්තනේ. එතනදී සංහිඳියාවක් ඇති වෙනවද? තව බෙදිල්ලක් ඇති වෙන්නේ. ඉන්දියාවේ මූලික භාෂා 22ක් තියෙනවා. ඒ භාෂා 22 හැබැයි හැම ඉන්දියානුවම ජාතික ගීය ගායනා කරන්නේ ජය හේ ජය හේ. ඇයි අපිට නමෝ නමෝ මාතා කියලා ජාතික ගීය ගායනා කරන්න බැරි? ශිමරායියා කියපු දෙයට මම එකඟ වෙනවා. ඔයා එදා ප්‍රභාකරන් 1979 කොල්හාල පටන් ගද්දි හිටියනම් ඕක දෙමළෙන් ගිහිල්ලා ওই භාෂාවෙන් කිව්වනම් අපේ නායකයන්ට තියෙන අඩුපාඩුව අපේ රටේ තියෙන මිනිස්සුන්ට තියෙන අඩුපාඩුව භාෂාව සංහිඳියාවක් ඇති කරන්න බෑ භාෂාවක් අපි ඉගෙන ගන්න නැතුව ශිමරයියා ඕක ගිහිල්ලා ප්‍රභාකරන්ට දෙමළෙන් කිව්වනම් සිංහලෙන් හැමදාම අපේ නායකයෝ ගිහිල්ලා ඉංග්‍රීසියෙන් නැත්නම් සිංහලෙන් කිව්ව ප්‍රභාකරන්ට වදිනවද නෑනේ වදින්නේ නෑනේ එහෙනම් භාෂාවෙන් කිව්වනම් දෙමළෙන් එදාට අපිට සිංහල භාෂාවෙන් අපිට වනිද්දී අපිට කනේ පාර එහෙනම් එදා ප්‍රභාකරන් පොඩ්ඩක් හරි දැනෙන්න තිබ්බනේ
No, see, I'd like to add on to what he wants to say. Sorry. So the thing is, I think in terms of languages, actually, if you go to an international school, some of the international schools actually deem speaking in Sinhala as not worth it. Okay, they said only to speak in English because they want the dialect of the student, so-called student, to be good. Okay, but when you go to a government school, if you're on English medium, it's the same thing. If you're on single medium, they say the same thing. But see, the thing is, I think so what happens to the Tamil language there? Okay, because Sri Lanka has 3 main languages. It's an official language. Official language, right? So since Sri Lanka has 3 main languages, I don't see why we have to always deem Tamil or one of the other two is always deemed less worthy than the other two. Okay, I don't see why all 3 languages should be inculcated into every single Sri Lankan there is. Okay, because if that was so, like what he said, that would have never been a problem if anyone was able to communicate easily with him. Okay, because now see, if you take the parliament for example, okay, how many people are there representing the Tamil nation? Okay, so this is why people rise up from minorities also. In the end of the day, this is what causes problems, right? So in terms of independence also, I think we could go a really long way if the so-called people out there who have authority can actually take steps towards minimizing this and maximizing the efforts, maximizing the assets they have to spread the 3 languages across the island. I mean, it is a small island after all, and if India can give out 22 languages across their nation, I don't see why we can't send 3 out. Thank you, Shimar. Habai, ඒත් එක්කම අපි ඇත්තටම we need to mention this. See, Seethala Eethala today started something. We started the language of Tamil to be spoken in a platform like this. This is the very definition of inclusivity. We speak and preach and do what we preach. That being said, I have a question to Janithu. Janithu, you mentioned earlier about neo-colonization and how there is extremely a huge amount of debt in Sri Lanka. But if I were to say represent the government and ask you, because that's what the government has been saying for many years, they have been telling you, us, the general public, that despite this huge amount of debt that they are accumulating, that the Sri Lankan foreign policy is respected, that we are not really being affiliated by any sort with their culture. But despite this, we also see a lot of certain traditions coming in from China to our country as well. What are your thoughts on the foreign policy stance of Sri Lanka, and do you really think it affects us? සල්ට මම ඒකටම තව දෙයක් අහන්න ජනිතුගේ දැන් විශාල ණය ප්‍රමාණයක් අපි චීනෙන් ගන්නවා. ඔව්. ඒ බැලුවාම මේ ප්‍රමාණය අපිට හිතෙන ප්‍රශ්නයක් තමයි අපි ඇත්තටම චීනය මතමද රඳාපවතින ලංකාවේ ආර්ථිකය. හැබැයි අපි චීන කොලනියක් වෙන්නේ නැතුව ඒකීය රටක් විදිහට යන්නට ඕනේ නම් මොන වගේ ආර්ථික ප්‍රතිපත්තියක්ද ලංකාව තුළ ස්ථාපිත වෙන්නට ඕනේ? හිරන්නේ මම හිතන්නේ හැමෝටම මේකට මේ ප්‍රශ්නට අපිට උත්තර දෙන්න පුළුවන්. First I'll answer you, Sandro. Yes. Now mainly when we speak about the policy which runs in the Sri Lanka, the biggest thing which I see is that not only this government, for the past few years, for the past many years, all the governments were creating this very beautiful picture which conceals the gospel truth, right? If you take a look at the Hambantota port, China already taken the authority of the Hambantota port for 99 years. So the day that Hambantota port gains its independence, you and me are dead, 6 feet under the floor. The same thing, the same consequences will be faced by your children, by our children of this country. So what I want to say is that if the government says that they have certain policies which can deal in a smooth way with China, why don't they say so? Because they say in words, but when it comes to the practical nature, we see how the world works. We see examples, because action speaks louder than words, right? Because when it comes to the actions plays a much more vital and a much more weight role. So I've seen that in the international world, we saw how China already taking the authority of certain countries such as like Papua New Guinea or Pakistan, right? There are a lot of things, and even if you take a look at a video which was published by Nas Daily, he's briefly explaining how this China works, right? So I hope through the internet and through the discovery, people will get what they answer. But anyway, if the government says that they have certain policies, which is not detrimental to the future of this country, they can prove it. Just not by saying. They can come in front and say that your future is safe, right? Your future is safe, because a debt is a thing that we need to repay. We need to repay. We have a connection with the debt. It is not given freely.
So I hope that answers for your questions, Andrew. ඒ වගේම ඔබගේ පිළිතුර ඔබගේ ප්‍රශ්නය. දැන් අපේ රටේ ආර්ථිකමය වශයෙන් අපේ රටේ ස්වෛරීත්වය නිදහස මේ දේ අපේ ඇත්ත වශයෙන්ම 1972 අපේ රටේ සමාජවාදී මුහුණු වර්ගයේ එක්ක සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අපේ රටේ ආර්ථිකමය ස්වාධීනත්වයක් ගොඩනගන්න උත්සාහ කරා. හැබැයි 1978 මෙරට දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වෙද්දී ජේ.ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දෙනවා හිටපු ජනාධිපතිතුමා විසින් හඳුන්වා දෙනවා මෙරටේ විවෘත ආර්ථික ක්‍රමය. එතකොට ඒ විවෘත ආර්ථික ක්‍රමයේත් එක්කම තමයි ශ්‍රී ලංකාවේ මේ තිබුණ ආර්ථික ස්වාධීනත්වය. මේ මානසිකත්වයේ කියන දේ ක්‍රමක්‍රමයෙන් බිඳ වැටෙන්නේ. එතකොට මම විශ්වාස කරන විදිහට අපේ රටේ ජනමාධ්‍ය විසින් ප්‍රබල ක්‍රියාකාරීත්වයක් ලබා දෙන්න ඕනේ අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වයක් ගොඩනගන්න නැවතතාවක් ස්වදේශිකත්වය අගය කරන්න. විදේශිකත්වයකට වඩා. ඒ වගේම ආර්ථිකමය වශයෙන් ගත්තම අපේ රටේ විශේෂයෙන්ම කොයි තරම්නම් දේවල් තියෙනවද අපේ රටේ ප්‍රමෝට් කරන්න. දැන් උදාහරණයක් වශයෙන් ගත්තම තායිලන්ඩ් වල තියෙන කොකනට්ස්. දැන් ඒ තායිලන්ඩ් වල තියෙන පොල් වලට වඩා අපේ රටේ පොල් වල තියෙන රහ ගුණාත්මක භාවය වැඩි. හැබැයි ඒගොල්ලෝ ඒක මාකටිං කරන්නේ කොහොමද? ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් එකට ගෙනියන්නේ කොහොමද? එතකොට මිනිස්සු ගොඩක් තායිලන්ඩ් වල කොකනට් වලට අපි මේ පුංචි උදාහරණයක් ගන්න. හැබැයි අපේ රටේ කොකනට් වලට ඒ වගේ මාකටිං දීලා ඒව ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් එකට ගෙනියන්න පුළුවන් නම්. හරිද? අපේ රටේ තියෙන සෞන්දර්ය ස්වභාවික ප්‍රදේශ පිළිබඳව සංචාරකයන් ඇද ගන්න පුළුවන් විදිහට අපේ රටේ මාකටිං ඉන්ඩස්ට්‍රි එක තවදුරටත් ඩෙවලොප් කරලා ඒක අපිට ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් එකට ගෙනියන්න පුළුවන් නම් මම හිතනවා අපිට ජාත්‍යන්තර විසිනුත් විශාල අවධානයක් හිමි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන කාරණා සහ සාධක ටික තමයි මම හිතන විදිහට ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න දී. දැන් මේක 2001 ගද්දී ඩොලර් රේට් එක අපේ තාත්තා මගේ තාත්තගෙන් මම අහගත්ත කරුණ මේ ඩොලර් රේට් එක 110යි. දැන් 188යි 85යි ඔය අතරනේ යන්නේ. එතකොට මම මේ පොඩි උදාහරණයක් ටක් ගාලා මම කියන්න මේ උදාහරණය 30000ක් පඩි ගන්න ශ්‍රී ලංකාවේ කම්කරුවෙක් ඉන්නවා. ඒ 30000 ගන්න කම්කරුවට මේ දැන් තියෙන වන් ආර්ථිකයෙන් මිනිස්සුන්ට නිදහස් වෙන්න බෑ. ඇත්තම කිව්වොත්. ඒ 30000න් දවසේ වියදමට යනවා රුපියල් 600ක්. 630න් වැඩි කරන්න 18000ක්. 18000. එතකොට දැන් මම යවවන වියටපත් වුණාම මම ගයක් හදා ගන්න ඕනේ කියමු. ඒ කම්කරුවා මම දානවා ලක්ෂ 5ක ලෝන් එක. ලක්ෂ 5ක ලෝන් එකකින් ඉඩමක් අරන් ගයක් හදන්න බෑ. එනොත් මම කියන්නේ බේසික් තියරි එක ලක්ෂ 5න් මොකක් හරි ඉඩමක් හරි ගන්න පුළුවන් නේ. ඒ ඉඩමට පොලියත් එක්ක රුපියල් 12000ක් කැපෙනවා. එතකොට දවසේ වියදම රුපියල් 600යි නම් ඒ 18000යි 12000 එකතු කරාම 30000යි. එතකොට මිනිස්සුන්ට නිදහසක් තියා ආර්ථික ප්‍රශ්න වලින් ඔළුවේ පිරලා ඉන්නේ. අපි අපේ රටේ මිනිස්සුන්ට හිතන්න අලුත් මාවතක් හදලා දෙන්න ඕන. අයියා කිව්ව විදිහට හරි. අපි පුළුල් විදියට ආර්ථික වර්ධනයක් කරන්න ඕනේ. හැබැයි අපි අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ඉන්න ඕනේ. විනිතිත් කතා කරනවා ආර්ථික නිදහස ගැන. මේ ආර්ථික සමාජීය සංස්කෘතික කියන නිදහස් කොටාශයන් තුනම ගැන කතා කරනවා. අපි නිදහස් අර්ථකථනය කරන නිසා මේ දෙන්නකෙම කරුණුත් එක්ක දිනතිට මොකක්ද එකතු කරන්නේ? ඇත්තටම මගේ කතාවේ උනේ මොවුන් දෙන්න කතා කරේ ජාත්‍යන්තර සහ රටක් විදිහට අත්විඳින නිදහස එක්ක. ඒක ඇතුලේ මම පොඩි සීමාවක් දාගත්ත තාරුණ්‍ය විදිහට අපි අත්විඳින නිදහස ගැන. අපි කැමති ඒ කරුණ ඉස්මතු වෙනවා නම් අපි අද මාතෘකාව විදිහට තෝරගත්ත නිදහස සහ තාරුණ්‍ය නිසා. එතකොට දැන් මොවුන් දෙදෙනා කතා කරා ලංකාවේ ආර්ථිකය ගැන. එතකොට ඒකත් එක්ක තමයි මම කරුණු ඉදිරිපත් කරේ ලංකාවේ රැකියා වියුක්තිය 105ක් තියෙනවා. ඒ අතරින් 121.1ක් ඒ රැකියා වියුක්ත පිරිසගෙන් තාරුණ්‍යයන්. ඒ වගේම මම කලින් අදහස් ප්‍රකාශ කරද්දී කිව්වා උසස් අධ්‍යාපනය ලබා ගන්න බෑ. එතනින් එහාට ගිහිල්ලා අපි ඕන තරම් දකිනවා ලංකාවේ තරුණයෝ O level විභාග ඉවර වෙච්ච ගමන්ම ත්‍රිවිල් එකක් කරන් පාරට යනවා. ලංකාවේ තාරුණ්‍යයද මෙහෙමයි. ඇත්තටම මොහු සඳහන් කරා ලංකාවේ මෙච්චර ණය ප්‍රමාණයක් තියාගෙන ලංකාවේ මෙච්චර ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවක ලංකාවේ තාරුණ්‍යයකට රටක් ගොඩ ගන්න අවස්ථාවක් නිර්මාණය වෙලාද? අපි කතා කරා තාරුණ්‍ය වගකීම් ගැන. රටට සේවයක් කරන්නේ කොහොමද කියලා. හැබැයි මේ අවස්ථාව රට විසින්ම හදලා දීලා තියෙනවා. ඒ වගකීම තාරුණ්‍ය වගකීම ගැන කතා කරාට සමාජයක් විසින් තාරුණ්‍යයට උදව්වක් දෙන්න ඕනේ. මොකද තාරුණ්‍යයට විස්තරක් Tamanට වටපිටාවෙන් අවශ්‍ය වෙන අර කිව්ව මේ රටේ නිර්මාණය වෙලා තියෙන ප්‍රශ්න ගොඩත් එක්ක සමාජයෙන් එල්ල වෙන ප්‍රශ්නත් එක්ක රට මේ තත්ත්වයෙන් ගොඩ ගැනීමේ වගකීම තාරුණ්‍යයට තනිව දරන්න බෑ. ඒ වපසරිය රටේ රජය සහ සමාජය විසින් ලබලා දෙනවා නම් මම හිතනවා එකී වාතාවරණයත් එක්ක තාරුණ්‍යයට තමන්ගේ නිදහස අත්විඳිමින් රටේ නිදහසත් ඉදිරියට එකගෙන යන්න ලොකු වගකීමක් කරන්න පුළුවන් කියලා. අනිත් එක දිනිතේ ඔයා කිව්ව විදිහට අපි කරන්න ඕනේ අර තරුණයාගේ නිදහස ලබා දෙන්න මොකක් හරි විදිහක් හොයලා දෙන එක. එයාලගේ අනන්‍යතාවය
මං හිතන්නේ ප්‍රධාන වශයෙන් කරනවා අනන්‍යතාවය වැඩි දියුණු කරන එක. අනන්‍යතාවයක් මට මේ තරුණයාට අනන්‍යතාවයක් තියෙනවා. මට මෙහෙම ඉන්න පුළුවන්. මට මේ රටේ මෙහෙම ඉන්න පුළුවන්. මට මේ හැකියාව තියෙනවා. මට මේ ධෛර්යය තියෙනවා කියන එක අර ආකල්ප විදිහට ඔළුවට දානවා නම් ඒ තුල ඒ තරුණයාට පුළුවන් නැගී සිටින්න ආර්ථිකමය වශයෙන් සමාජීය වශයෙන් ඒ ඕන විදිහකට ඒ නිදහස ලබා ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. If I can just add on to that, I think if you take the population of our country, 52% being women, and there are so many women who are educated, who have gone through higher education, but unfortunately are not employed because they have to deal with their family issues, the social issues that come with. So I think if we can start employing the females, the women of this country more so into employment, then we can really better our economy of this country. And I think that's very important, and the government has to place due emphasis on it. මං හිතන්නේ මේ තරුණයින් 6 දෙනාටම බොහොම අපූර්ව අදහස් ඕනෝන් අතර ඉදිරිපත් වෙච්ච අදහස් අතර පරස්පර විරෝධී අදහස් ඇති වුණා. ඔවුන්ට ඒ දේවල් තවදුරටත් ඉදිරිපත් කර ගන්නට අවස්ථාව අවශ්‍යයි. අපි කාලයත් එක්ක සටනක යෙදෙන නිසා කෙටි විරාමයක් අරගෙන නැවත මුණ ගැහෙමු. අවසාන නිගමනයන් එක්ක ඔවුන්ට කියන්නට අවස්ථාව ඇති වෙයි. ඔවුන්ට අවසානයේදී රටේ නිදහස තාරුණ්‍යයක් විදිහට මොන විදිහටද භුක්ති විඳින්නට අවශ්‍ය කියලා. After that short commercial break, we are now back at Seethala Eethala, where we were discussing about independence and youth. After a heated discussion with very different perspectives on this flow, we've come to our final consensus round. Anjana? කැක්කුමක් යුතු සමාජයක් බිහි කිරීම අපේ පරම අයිතියයි. මම මේ සීතල ඊතල වැඩසටහනෙන් පාර්ලිමේන්තුවටයි මුළු ජන කොට්ටාශයටමයි මුළු ශ්‍රී ලාංකිකයටමයි සීතල ඊතලයක් අරිනවා. තමන්ගේ රට ශ්‍රී ලංකාව ලෙස පිළිගන්න ඕනේ. ඉන්දියානුව පිළිගන්නව නම් කුමන ජාති භේදයක් තිබ්බත් ඒ ඉන්දියාව කියලා පිළිගන්න ඕනේ. ඇයි අපිට ශ්‍රී ලාංකිකයන් විදියට ශ්‍රී ලංකාව පිළිගන්න බැරි? එදා අපි තරුණයන් විදියට එදා ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ටිබෙට් ජාතිකයෙක් කියලා ලංකාවේ තරුණයන්ට ලිව්වා මෙහෙම කවියක් අන්තිමට. තමන් ලැබූ දිවි පෙවතේ කොටසක් රට සමය වෙතේ. පුද නොකොලොත් උබෙන් පුතේ මෙලොවට කිසි පළක් නැතේ. I think it's very important that everybody in our country is given the necessary freedom. I think the 52% of our country does not have or has even lesser freedom than the 48% of our country. And I think therefore it's very important to make the vulnerable community of our country, being the women, have more freedom when it comes to freedom of choice, freedom of having employment, freedom of being in education, freedom to do what they want to do when they want to do it without any restrictions, irrespective of the time and place. And I think that's very important. And the state needs to place due emphasis and give it priority. රටක තරුණ පරපුර කියන්නේ රටක කුඳුනාරටේ වගේ ශක්තිමත් පිරිසක්. ඉතින් මේ ශක්තිමත් පිරිසට සමාජීය ආර්ථිකමය ඒ වගේම සංස්කෘතිමය නිදහස ලබා ගන්න මේ වාතාවරණය තුළ ගොඩක් සටන් කරන්න වෙනවා. ඒ වෙනුවෙන් රටේ රජය ඒ වගේම අනිකුත් පාර්ශ්ව වෙනුවෙන් මම හිතන්නේ මේ අවස්ථාවේ අවශ්‍ය සහාය ලබා දුන්නොත් තරුණයන් විදියට අපිට හැකියාව හම්බේ ආර්ථිකමය වශයෙන් වේවා සමාජීය සංස්කෘතිමය වශයෙන් වේවා අවශ්‍ය කරන නිදහස අපේ අනාගත තරුණයන්ට ඉතා පහසුවෙන් ලබා දෙන්න. ස්තුතියි. අපි කතා කරන නිදහස ඇත්තටම මේ රටේ තිබුණා නම් ලංකාව මීට වඩා ගොඩාක් ඉස්සරහට ගිහින්. හැබැයි මේ නිදහස තාම මේ රටේ නැහැ. ඉතින් තාරුණ්‍ය විදිහට අපේ අද අපි දකිනවා බුද්ධි ගලණයක් ඇති වෙලා තියෙනවා මේ රට දාලා ගොඩක් තරුණ කොල්ලෝ කෙල්ලෝ ලංකාව දාලා යනවා. ඉතින් මේ හැම දෙයක් ඔස්සේම අපි හිතන්න ඕන එක කාරණාවක් තමයි ආර්ථික සමාජීය දේශපාලනික සංස්කෘතික මේ හැම පැත්තකින්ම අපිට තව ගොඩාක් දුරක් යන්න තියෙනවා. ඉතින් සීතල ඊතලයේ අද යොමු වෙන්නේ ඔබේ මනසට සහ ඔබේ හදවතට පාලකයනි නිවැරදි තීරණ අරගෙන මෙරට අනාගතය ගොඩනගන්න. මොකද මෙරට බාර ගන්න තවත් පිරිසක් මග බලාගෙන ඉන්නවා. තරුණයන් විදිහට අපේ නිදහස සීමා වෙනවා නම් ඒ සීමා වෙන්නේ අපේ හිතන විදිය අනුව. ඉතින් අපි හිතන විදිහ වෙනස් කළා අපේ ආකල්ප වර්ධනය කරගෙන අපිටම කියන අනන්‍යතාවයක් අපි තුළ හදා ගන්නවා නම් මම දකින්නේ අපේ නිදහස ධනාත්මක නිදහසක් වේවි. අනාගතයේ ජය ගන්නට අපිට මහත් උපකාරයක් වේවි. Ladies and gentlemen, if you know for a fact that Sri Lanka has given you all the freedom you need to have, right?
the sky is your limit. And if you've heard of the ripple effect of kindness, you know how when one person does a good deed, it reflects by another person doing another good deed. Just like that, change starts from you. So there's no use of you ever complaining from sitting back at home and expecting someone else to do the change you want to see. Because in the end of the day, you need to be the change you wish to see. Thank you. එක මවකගේ දරු කැල ලෙසිනා යමු වී නොපමා. රටේ තාරුණ්‍ය විදිහට අපි තවමත් ප්‍රමාද නැහැ. අපි නිදහස වෙනුවෙන් වසර ගණනාවක් අරගල කළා. මේ 73 වෙනි නිදහස් සැමරුම, ජාතික නිදහස් සැමරුම සමරන අවස්ථාවකදී අපි තවමත් රටේ තරුණයින් විදිහට නිදහස වෙනුවෙන් කතා කරනවා. අපිට නිදහස ලැබිලා නැහැ. තාමත් ඒ නිදහස උපරිම මට්ටමට අපිට ලැබිලා නැහැ. රටක් විදිහට අපි නිදහස තවමත් භුක්ති විඳින්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි තවමත් කතා බහ කරනවා. නමුත් අවසාන ප්‍රතිඵලය වන්නට අවශ්‍ය වෙන්නේ. අපි එකම රටක පුරවැසියන් විදිහට නිදහසේ සීමා මායිම් නැතුව ජීවත් වෙන්නට අවශ්‍යයි. ඔබට මට මේ අපි 8 දෙනාට අද මේ එකම වේදිකාවක නිදහස ගැන බොහොම නිදහසේ කතා කරන්නට අවකාශය ලැබුණා. අපි රටේ හැමෝට මේ අවස්ථාව ලබා දෙමු. නිදහසේ හිතන්නට, නිදහසේ සිය අදහස් ප්‍රකාශ කරන්නට, නිදහසේ කතා කරන්නට, නිදහසේ ගමන් බිමන් යන්නට අවස්ථාව හදා දෙමු. මේ සිංහල අපගේ රටයි. අප ඉපදෙන මැරෙන රටයි. 1948 up to now, there's been a lot of changes. But have we truly received independence? Today, you got the answer. We're still struggling, but it's going forward. Today, what we do is going to influence the generations to come. Our independence is there thanks to the ancestors who were there in the past, who fought for this grand motherland that is there today, right now. And if not for them, we would not have this independence. For true independence, however, think for yourself, act for yourself, because that is what we at Seethala Itala always wants to inspire. An independent youth, an independent and strong youth that is proud to call themselves Sri Lankan. That's it for today's episode. See you next week on Seethala Itala. Let's forget about the world and run away. This could be our great escape. I can hear the magic calling. It's time to live it up, time to live it up. Let's forget about the world.